සුබ දවසක්. අපිට දැන් ආරම්භ කරන්න තියෙන්නේ මේ ව්‍යුහය සහ බන්ධන කියන දෙවෙනි පාඩමේ ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡා කරගෙන යන්න. අපි දැනට බහුවර්ණ ප්‍රශ්න 71ක් සාකච්ඡා කරා පහුගිය විභාග ප්‍රශ්න විදිහට. දැන් ඔයගොල්ලන්ට පාඩම හරියට අවබෝධ වුණා නම් මම එක තැනක ඔකේ ව්‍යුහයක් ඇඳපු එකක ගැටලුවක් තියෙනවා. ඒක දැනෙන්න ඕන එතන ගැටලුවක් තිබුණා කියලා. සමහරලාට ඔයගොල්ලන්ට ඒක දැනෙන්නේ නැති හරියට අවධානයෙන් ඇහුවනම් අපි 64 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරනකොට මතකද ආයි බලන්න බහුවර්ණ එකේ 64 වෙනි ප්‍රශ්නේ අපි මෙන්න මේ ව්‍යුහය NO4 3- කියන ව්‍යුහය අඳිනකොට මම මේක නිරූපණය කරා මෙහෙම. දැන් මේක වැරදි. මෙහෙම නිරූපණය කරපු එක වැරදි. ඒකට හේතුව දැන් මෙතන ඍණ 3 තියෙනවා ඔක්සිජන් 4 තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ ගැලපෙනවා. නයිට්‍රජන් 1යි ඔක්සිජන් 4යි ඍණ 3යි ගැලපෙනවා. නමුත් නයිට්‍රජන් දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍යයක් හින්දා අපි පුනා කිව්වා නයිට්‍රජන්ට අෂ්ටකයේ ඉක්මවා යන්න බෑ කියලා. දැන් මෙතන බලන්න බන්ධන 5ක්. එහෙනම් අෂ්ටකයේ ඉක්මවා ගිහිල්ලා. එහෙම තිබුණොත් වැරදි. මේ ව්‍යුහය වැරදි කියලා ඔයගොල්ලන්ට අවබෝධ වුණා නම් ඔයගොල්ලන්ට හොඳට පාඩම තේරිලා තියෙනවා. හොඳට අවධානයෙන් ඔයගොල්ලෝ බලලා තියෙනවා. එහෙම නැත්නම් නැවත වතාවක් මේ වීඩියෝ ටික බලන්න. එතකොට මෙන්න මේ විදිහට අපිට මේක නිරූපණය කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට නිරූපණය කරන්න පුළුවන්. ඒක ඍණ 3 ආරෝපණයට ගැලපෙනවා. මෙයාගේ අෂ්ටක ඉක්මවා යන්නේ නැහැ. එතකොට නයිට්‍රජන්ට ධන 1යි ඍණ 4 හින්දා සම්පූර්ණ ඍණ 3 කියන ආරෝපණය නිරූපණය වෙනවා. ඔක්සිජන් 4ක් නිරූපණය වෙනවා. සංයුතාකවදී අෂ්ටකය නිරූපණය වෙනවා. ඉක්මවා යාමක් නැහැ. එතකොට මේ චතුස්තලීය විදිහට මෙන්න මේ ක්‍රමය තමයි නිවැරදි විදිහට අපි NO4 3- වල හැඩය සලකන්න වෙන්නේ. හරි. අපි දැන් යමු ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට. පළවෙනි ප්‍රශ්නය පිටු අංක 56 විදිහට තියෙනවා ටියුට් එකේ. සියලුම පරමාණු වල සංයුජතා ඉලෙක්ට්‍රෝන දක්වමින් N2O4 සහ O3 අණු වල තිත් සහ කතිර රූප සටහන් පහත දැක්වෙන කොටු තුල අඳින්න. ඇත්තටම අපේ සිලබස් එකේ අපිට කලින් තිබුණේ තිත් ඒ කියන්නේ තිත් සහ කතිර සටහන් කියලා තමයි තිබුණේ. නමුත් දැන් තියෙන්නේ ලුයිස් තිත් ව්‍යුහ සහ තිත් ඉරි ව්‍යුහ විදිහට අපි නිරූපණය කරනවා. අපි ඒ හින්දා නූතන සිලබස් එකට ගැලපෙන විදිහට මේක පරණ ප්‍රශ්නයක්. නමුත් නිව් සිලබස් එකට ගැලපෙන විදිහට අපි ඕක හරිගස්ස ගමු. ලුයිස් තිත් සහ කතිර රූප වෙනුවට ලුයිස් තිත් සටහන් කියලා ලියාගන්න. අපි එතන ලුයිස් තිත් සටහන් කියලා ලියාගෙන ලුයිස් තිත් සටහන් අඳිමු. මොකද දැන් තිත් සහ කතර කියන එක භාවිතා වෙන්නේ නැහැ. ඒතර N2O4 බලන්න අපිට අවස්ථාවකදී කලින් බහුවර්ණ ප්‍රශ්නකෙත් හම්බුණා. මේකේ සංප්‍රයුක්ත ව්‍යුහ ගණන අහලා තිබුණ එක ප්‍රශ්නකදී. ඉතින් දැන් ව්‍යුහගත එකක තියෙනවා. ඒතර එකම තිකනේ මේ කරකැවෙන්නේ. එහෙනම් අපි N2O4 වල අඳින්න පුළුවන්. මෙහෙම නයිට්‍රජන් ඔක්සිජන් ද්විත්ව බන්ධනයක්. මෙතන නයිට්‍රජන් ඔක්සිජන් ඒක බන්ධනයක්. ඒතකොට ඒක බන්ධන තියෙන එකනේ අපි ඍණ කියලා දැම්මේ. ඒතකොට මෙයාගේ එකසරය වල 3ක් දාන්න පුළුවන්. මෙයාගේ එකසරය වල 2යි. ඒතකොට නයිට්‍රජන් සම්බන්ධ වෙනවා තවත් බන්ධනයකින්. ආයි නයිට්‍රජන් ඔක්සිජන් ද්විත්ව බන්ධනයක්. ඒ වගේම නයිට්‍රජන් ඔක්සිජන් ඒක බන්ධනයක්. අර O ඍණ කියලා අපි යන්නේ. දායක බන්ධනය තියෙන්නේ. ඔන්න ඔය විදිහට අපිට N2O4 නිරූපණය කරන්න පුළුවන් ලුයිස් තිත් සටහන් N2O4 වලට අදාළව. N2O4 වලට අදාළව එයාගේ ලුයිස් තිත් සටහන කොහොම පෙන්වන්න පුළුවන්. ඊළඟට අපිට දීලා තියෙනවා O3. O3 කියලා කියන්නේ කවුද? O3 කියලා කියන්නේ ඕසෝන්. දැන් මේකත් බහුවර්ණ ප්‍රශ්න වල තිබුණා. දැන් ඔයගොල්ලන්ට මේවා හුරු වෙන්න ඕන. ඒක ඔයගොල්ලන්ට මතකයි කෝනික අණුවක් විදිහට මෙහෙම අපි ඔක්සිජන් නිරූපණය කරා. ඔක්සිජන් පරමාණු තුන එක පැත්තකට ද්විත්ව බන්ධනයක් අනිත් එකට දායක බන්ධනයක්. මෙතන එකසර යුගලක්. ඒතර මෙයාගේ එකසර යුගල 2යි. මෙයාගේ එකසර යුගල 3යි. එහෙනම් අපිට ওই විදිහට O3 නිරූපණය කරන්න පුළුවන්. එන එක පහසු ප්‍රශ්නයක්.
අපි බලමු ප්‍රශ්නාංක 2. ඒකේ තියෙනවා පහත දැක්වෙන E4, GF4 සහ J3 යන අණුවල ව්‍යුහයන් E, G සහ J යන මූලද්‍රව්‍ය හඳුන්වා දෙන්න. එතකොට E කියන එක පෙන්වලා තියෙනවා මෙන්න මෙහෙම. E කියන එක පෙන්වලා තියෙනවා මෙහෙම E4ක් සම්බන්ධ කරලා තියෙනවා. මේගොල්ලෝගේ එකසර යුගල බැගින් නිරූපණය කරලා තියෙනවා. ඒතකොට පේනවා හැම එකකටම එකසර 1යි බන්ධන 3යි. මෙයාටත් එකසර 1යි බන්ධන 3යි. මෙයාටත් එකසර 1යි බන්ධන 3යි. එතකොට එකසර 1යි බන්ධන 3යි තියෙනවා නම් පස්වෙනි කාණ්ඩය කියලා අපිට හිතන්න පුළුවන්. පස්වෙනි කාණ්ඩේ නයිට්‍රජන් මෙහෙම නයිට්‍රජන් 4ක් එක්ක සම්බන්ධ වෙලා අණු හැදෙන්නේ නැහැනේ. නයිට්‍රජන් හැදෙන්නේ තව නයිට්‍රජන් එකක් එක්ක මෙහෙම ත්‍රිත්ව බන්ධනයක්. ඔහොම N2 කියලානේ අපි නිරූපණය කරන්නේ. හැබැයි නයිට්‍රජන්ට පහලින් මේ කාණ්ඩයේ තියෙන ફોස්ෆරස් අපිට නිරූපණය කරන්න පුළුවන් P4 විදිහට. එතකොට එයාගේ මෙන්න මේ විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. එහෙනම් මේ E කියලා හඳුන්වන්නේ කවුද? E කියලා හඳුන්වන්නේ ફોස්ෆරස් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. right. ඊට පස්සේ බලමු G කියන එක. G කියන එක අපිට මෙහෙම දීලා තියෙනවා. G. ඒතර යාට බන්ධන දීලා තියෙනවා F එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මේ විදිහට තව එකසර යුගලක් නිරූපණය කරලා තියෙනවා. මෙහෙම. මෙතන තියෙන එකසර යුගලක්. එකසර යුගලක්. එතකොට මෙතන එකසර යුගලක් දාගන්න එකට මෙතන තියෙන්නේ F F F F. එතකොට F කියන්නේ අපි දන්නවා ෆ්ලෝරින් 7 වෙනි කාණ්ඩය. එයා එක බන්ධන හදලා තියෙනවා. එතන බන්ධන 4යි මේ ඉලෙක්ට්‍රෝන 2යි කියන්නේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන කෙනෙක් වෙන්න ඕන. 6 වෙනි කාණ්ඩෙ වෙන්න ඕන. 6 වෙනි කාණ්ඩේ ඔක්සිජන්ට බැහැනේ අෂ්ටක ඉක්මවා ගිහිල්ලා මෙහෙම බන්ධන තියාගන්න බෑනේ. එහෙනම් කවුරු වෙන්න ඕනද? G කියලා කියන්නේ අපිට හඳුනා ගන්න පුළුවන් සල්ෆර් වෙන්න ඕන. ඔය SF4 වල හැඩය සීසෝ හේවත් 5 හැඩය එකසර 1යි සිග්මා බන්ධන 4යි. හරි. තුන්වෙනි එක ඊළඟ එක ඊටාම පහසුයි හඳුනා ගන්න. අපිට දැන් අවස්ථා කීපයක හමු වුණා J කියලා දීලා තියෙනවා ඔක්සිජන්. පැහැදිලි. මෙතන J මේ පැත්තටත් J. ඕම තියෙනවා. එතකොට මෙතන දායක බන්ධනයක් විදිහට තියෙන්න ඕන. ඕම. එතකොට මේක හදාගන්න ටියුට් එකේ තමයි ධන ඍණ වැදිලා නැහැ. එතකොට ධන ඍණ කියලා දීලා තියෙනවා. එතකොට අපිට හඳුනා ගන්න පුළුවන් J කියලා කියන්නේ ඔක්සිජන් කියලා. එහෙනම් ඒක පැහැදිලි පිළිතුරු E කියන්නේ ફોස්ෆරස්, G කියන්නේ සල්ෆර්, J කියන්නේ ඔක්සිජන්. එතකොට එතන මේ පහත දැක්වෙන E4, GF4, J3 අණුවල EG සහ J යන මූලද්‍රව්‍ය හඳුන්වා දෙන්න කියලා කියනවා. ඒවාට සංකේත ආවර්තිතා වගුවක් දීලා ඒක තුල දක්වන්න කියලා කියනවා. එතකොට බලන්න ආවර්තිතා වගුවේ 1 ඉඳලා 36 වෙනකන් අංක දීලා තියෙනවා. එතකොට අපි ඔක්සිජන් කියලා හඳුනා ගන්න එක ආවර්තිතා වගුවේ නම් කරන්න ඕන. පරමාණු ක්‍රමාංකය 8යිනේ ඔක්සිජන්ගේ. එතකොට සංඛ්‍යාව 8 කියන එකට අදාළව තමයි O කියන එක දාන්න වෙන්නේ. එතකොට ඊට පස්සේ ફોස්ෆරස් දාන්න පුළුවන් 15ට අදාළව, සල්ෆර් දාන්න පුළුවන් 16ට අදාළව. ඒ විදිහට ආවර්තිතා වගුවේ නිරූපණය කරන්න පුළුවන්. හරි. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නය. 3.1 A side N3-. මේකත් අපි සංප්‍රයුක්ත ව්‍යුහවල පළවෙනි එක විදිහට ඇඳ ඔයගොල්ලන්ට මතක නම් N3- A side අයනයේහි සංප්‍රයුක්ත ව්‍යුහ ලියන්න. එතකොට මේකේ සංප්‍රයුක්ත ව්‍යුහ ඔයගොල්ලන්ට මතක ඇති. සංප්‍රයුක්ත ව්‍යුහ අපි ඇඳ මේ විදිහට මෙන්න මේ සැකිල්ලට අදාළව මේ සැකිල්ලට අදාළව සංප්‍රයුක්ත ව්‍යුහ 3ක් අපි ගොඩ නැගුවා. මෙතන දිත්ව බන්ධන දෙකක් එක්ක මෙයාට ධන ආරෝපණයක්. එතකොට ධන ආරෝපණයක් එක්ක මෙයාත් ඍණ. මෙයා ඍණ නම් මෙයාට ඉලෙක්ට්‍රෝන 6ක අයිතිය තියෙන්න ඕන. 2යි 4යි 5යි 6යි
සාමාන්‍ය අවස්ථාවේ පස්වෙනි කාණ්ඩේ ඉඳි ඉලෙක්ට්‍රෝන 5යි. දැන් ඉලෙක්ට්‍රෝන 6ක අයිතිය තියෙනවා. එහෙනම් මෙයා ඍණ. මෙයාටත් දාන්න පුළුවන් මේ විදිහට එක සර දෙකයි මේ දෙකයි ඍණ ආරෝපණය. මේවා ගොඩනගන විදිහ මූලික තියරි අපි කතා කරා. N3- නම් නයිට්‍රජන් පස්වෙනි කාණ්ඩේ හින්දා ඉලෙක්ට්‍රෝන 5යි පස්වරක් තුන 15යි ඍණ ආරෝපණය හින්දා 1යි 16යි. එතකොට මෙතන බන්ධන වලට 4ක් ගියාම තව 12ක් නිරූපණය වෙන්න ඕන. එතකොට බන්ධන වලට 1යි 2යි 3යි 4යි. එතකොට බන්ධන 4යි කියන 8ක් යනවා. 8ක් යනවා. එතකොට 16න් 8ක් ගිහින් තියෙනවා. තව 8ක් නිරූපණය වෙන්න ඕන. පස්වරක් තුන 15යි ඍණ ආරෝපණය හින්දා 1යි 16යි. ඉලෙක්ට්‍රෝන 16ක් නිරූපණය වෙන්න ඕන. ඉස්ලාම් සැකෙලිදී එක බන්ධන දෙකක් කරන් ද්විත්ව බන්ධන දෙකක් කරාම බන්ධන 4ක්නේ. බන්ධන 4ට ඉලෙක්ට්‍රෝන 8ක් 16න් 8ක් ඉවත් වෙනවා. එතකොට තව 8ක් ඉතිරි. ඒ 8 තමයි එකසල යුගල් 4ක් විදිහට තියෙන්නේ. එතකොට මෙයාට ඉලෙක්ට්‍රෝන 2යි 4යි 5යි 6යි අයිතිය තියෙන හින්දා ඍණ. මෙයාටත් ඒ විදිහට ඍණ. මෙයා ධන. එතකොට සමස්තය ඍණ එකක් කියන එකට ගැලපෙනවා. ඉතින් මෙතන මේ පැත්ත ත්‍රිත්ව බන්ධනය මේ පැත්ත ඒක බන්ධනය කරලා තව එකක් අඳින්න පුළුවන්. ඒක මාරු කරලා අපිට තව එකක් අඳින්න පුළුවන්. අපිට මෙහෙම නයිට්‍රජන් ත්‍රිත්ව බන්ධන N මෙතන ඒක බන්ධන N එතකොට මෙයාගේ ධන මෙයා ඍණ 2 ඔය විදිහට එක සම්ප්‍රයුක්ත ව්‍යුහයක් තව ගොඩ නගා ගන්න පුළුවන්. ඒ වගේම තවත් සම්ප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න පුළුවන්. මෙහෙම නයිට්‍රජන් මෙතන ත්‍රිත්ව බන්ධනය මේ පැත්තට ඒක බන්ධනය මේක ඍණ 2 මේක ධන 1. එහෙනම් ඒ සයිඩ් වලට N3- වලට සම්ප්‍රයුක්ත ව්‍යුහ 3ක් ඔය විදිහට අඳින්න පුළුවන්. ඒකේ ඊළඟ කොටස අහනවා සෝඩියම් මේ සයිඩ්හි ඔබ කියවා හෝ අසා ඇති හෝ එක් යෙදීමක් දෙන්න. මේක බහුලව පාවිච්චි වෙන්නේ රියදුරු ආරක්ෂා කරන්න සුඛෝපභෝගී රත්වල යොදන එයා බෑග්ස් වලට. ඒකට අපි කියනවා වායු බෑගය. රියදුරු ආරක්ෂාවට යොදන වායු බෑගය. එහෙම නැත්නම් එයා බෑග්ස් කියලා ලිව්වත් කමක් නැහැ. ඊළඟට මේක ඒ සයිඩ් නයිට්‍රජන් ප්‍රභවයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඖෂධ නිෂ්පාදනයේදී පලිබෝධ නිෂ්පාදනයේදී පාවිච්චි කරන්න පුළුවන්. ඒ වයින් ඕනම එකක් අපිට අහන්න පුළුවන්, ලියන්න පුළුවන්. එකක් නේ අහලා තියෙන්නේ. එක් යෙදීමක් හින්දා කැමති එකක් ලියන්න පුළුවන්. හරි. දැන් අපි බලමු එකේ ඊළඟ කොටස දෙවෙනි කොටස. අණුවල තිබිය හැකි විකර්ෂණ ඒකකවල වරහන් ඇතුලේ බන්ධන සහ එකසර යුගලවල වරහන් වාල සැකසුම් දැක්වීම සඳහා පාවිච්චි කළ හැකි දල සටහන් 3ක් පහත දී ඇත. සුදුසු දල සටහන තෝරා ගනිමින් SiF4 ඊළඟ එක XeF4 ඊළඟ එක SF4 යන අණුවල මධ්‍ය පරමාණු වටා විකර්ෂණ ඒකකයන්හි සැකැස්ම දක්වන්න. මේ සඳහා එක් එක් කවච තුල මධ්‍ය පරමාණුවද බන්ධන රේඛා කෙටීරි මගින්ද එකසර යුගල මගින්ද දක්වන්න. එතකොට පළවෙනි එකේ දීලා තියෙනවා මෙහෙම. එතකොට මේකේ විකර්ෂණ එක 5ක්. මෙතන මේකට එන්නේ විකර්ෂණ එකක 4යි. මෙයාට විකර්ෂණ එක 6ක් එනවා. ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන හින්දා අරයට විකර්ෂණ එක 5යි. එහෙනම් විකර්ෂණ එක 5ක් තියෙන එක හඳුනා ගන්න පුළුවන් SF4 කියලා. එහෙනම් අපිට නිරූපණය කරන්න පුළුවන් මෙහෙම. ඕකේ. මොකද විකර්ෂණ එක 5ක් තියෙන යාට විතරයි. ඊට පස්සේ තියෙනවා විකර්ෂණ එකක 4ක් තියෙන කෙනා. මෙහෙම. එතකොට විකර්ෂණයක 4ක් තියෙන කෙනා මෙයා කියලා හඳුනා ගන්න පුළුවන්. 4 වෙනි කාණ්ඩේ SI. එතකොට ෆ්ලෝරින් 7 වෙනි කාණ්ඩේ ගැටලුවක් නැහැ. SI මෙතන F4ක්. ඊළඟ විකර්ෂණයක 6ක් තියෙන කෙනා හඳුනා ගන්න පුළුවන් මෙයා කියලා. මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්.
तो XE F F F F ඔය විදිහට. හරි. ඊට පස්සේ බලමු අපි හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ. x සහ y යනු x පරමාණුක ක්‍රමාංකයේ y පරමාණුක ක්‍රමාංකයට වඩා අඩුවන පරිදි ආවර්තිතා වගුවේහි එකම ආවර්තයේ පිහිටි මූලද්‍රව්‍ය දෙකකි. එතකොට x සහ y කියලා කියන්නේ මෙහෙම ආවර්තිතා වගුවේ එකම ආවර්තයේ තියෙන මූලද්‍රව්‍ය දෙකක් y වලට වඩා x වල පරමාණු ක්‍රමාංකය අඩුයි. x පරමාණු ක්‍රමාංකය y පරමාණු ක්‍රමාංකයට වඩා අඩු වෙන පරිදි. හරි. එතකොට ඔහොම තියෙනවා. එතකොට මේ දෙන්න එකම ආවර්තයේ. එක්ක දෙවෙනි ආවර්තයේ එක්ක තුන්වෙනි ආවර්තයේ දෙන්නම එකම ආවර්තයේ. හැබැයි අනුයාතයි කියලා නැහැ. ඒ කියන්නේ එක ළඟ කියලා අපිට දීලා නැහැ. වැඩිම ක්ලෝරින් පරමාණු සංඛ්‍යාවක් සමග x සහ y සාදර ලබන ක්ලෝරයිඩ්. මෙයාට හදන්න පුළුවන්ලු HCl3. ඒ වගේම මෙයාට හදන්නත් පුළුවන්ලු YCl3. YCl3. ඊට පස්සේ කියනවා x සහ y හි රසායනික සංකේත ලියන්න. දැන් අපිට තේරෙනවා මේ දෙන්නටම උපරිම තුනක් එක්කනම් සම්බන්ධ වෙන්න පුළුවන් ක්ලෝරින්. සාමාන්‍ය ක්ලෝරින් එක්ක තුන්වෙනි කාණ්ඩ කට්ටියක් සම්බන්ධ වෙනනේ බෝරෝන් ඇලුමිනියම් BCl3 හැදෙනවා AlCl3 හැදෙනවා. එතකොට ඒ හින්දා මේක බෝරෝන් හරි ඇලුමිනියම් හරි වෙන්න පුළුවන් කියලා හිතෙනවා. ඊට පස්සේ මේක Y තව හැදෙන්නේ පස්වෙනි කාණ්ඩේ කට්ටියනේ නයිට්‍රජන් වලට හැදෙන්න පුළුවන් ක්ලෝරින් එක්ක NCl3. ෆොස්ෆරස් වලට හැදෙන්න පුළුවන් PCl3 හැදෙන්න පුළුවන් PCl5 හැදෙන්න පුළුවන්. තුන්වෙනි ආවර්තයේ හින්දා අෂ්ටක ඉක්මවා යන්න පුළුවන්. අෂ්ටකයට වඩා සංහිතා කවච තියාගන්න පුළුවන්. එහෙනම් මෙයාට හැදෙන්න පුළුවන් PCl5. හැබැයි නයිට්‍රජන්ට NCl3 විතරයි හැදෙන්න පුළුවන්. එයාට NCl5 හැදෙන්න බෑ. එහෙනම් අපිට හඳුනා ගන්න පුළුවන් මේ දෙන්නම දෙවෙනි ආවර්තයේ වෙන්න ඕන. එහෙනම් X කියලා කියන්නේ කවුද? X කියලා කියන්නේ බෝරෝන් කියලා ගන්න පුළුවන්. Y කියලා කියන්නේ නයිට්‍රජන් කියලා ගන්න පුළුවන්. නයිට්‍රජන් කියලා ගන්න පුළුවන්. එහෙනම් ඒකේ හඳුනා ගන්න X කියන්නේ බෝරෝන් Y කියන්නේ නයිට්‍රජන්. ඊට පස්සේ කියනවා HCl3 හා YCl3 අණු වල හැඩ නම් කරන්න. එතකොට බෝරෝන් එක සම්බන්ධ වෙනකොට HCl3 මේ විදිහට නේ තියෙන්නේ. X කියන්නේ බෝරෝන් නේ. මේ විදිහට Cl3ක් සම්බන්ධ වෙනවා. එතකොට මේකේ හැඩය තලීය ත්‍රිකෝණාකාර. එකසර නැහැ. සිග්මා බන්ධන 3යි කියන්නේ තලීය ත්‍රිකෝණාකාර. එතකොට ඊට පස්සේ YCl3 කියන එක ගත්තාම මෙහෙම Y කියලා කියන්නේ නයිට්‍රජන් නේ. Y කියලා කියන්නේ නයිට්‍රජන්. එතකොට නයිට්‍රජන් එක නයිට්‍රජන්ගේ එකසර 1යි Cl එක බන්ධන 3යි. එකසර 1යි බන්ධන 3යි. පිරමීඩ හැඩය. පිරමීඩාකාර හැඩය. එහෙනම් HCl3 තලීය ත්‍රිකෝණාකාර, YCl3 පිරමීඩාකාර. ඒකට ඒක පිළිතුරු ලියා ගන්න පුළුවන්. තුන්වෙනි කොටස අහනවා. තුන්වෙනි කොටස YH3 සහ HCl3 ප්‍රතික්‍රියා කර Z සංයෝගය සාදයි. YH3 කියලා කියන්නේ Y කියලා කියන්නේ එතකොට මෙයා ඇමෝනියානේ. Y කියන්නේ YH3. YH3 සහ HCl3 කියන්නේ BCl3. HCl3
ප්‍රතික්‍රියා කර Z සංයෝගයේ සාදයි. අපි දන්නවා මෙතන දායක බන්ධනයක් හැදෙනවා. ඕම. එතකොට අපිට ওই දායක බන්ධනේ ওই විදිහට නිරූපණය කරන්න පුළුවන්. එතකොට දායක බන්ධනේ මෙහෙම නිරූපණය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙහෙම ඉරකින් නිරූපණය කරලා මෙයා දීපු හින්දා ධන, මෙයා ගනිපු හින්දා ඍණ කියලා නිරූපණය කරන්නත් පුළුවන්. ඒ දෙවිදියෙන් කැමති විදියට නිරූපණය කරන්න. ඊට පස්සේ කියනවා හතරවෙනි කොටස Z අණුවේහි x සහ y වටා ඇති හැඩ. ඒ කියන්නේ බන්ධනවල අවකාශමය සැකසුම. අර මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය කියලා අපි ගන්න. ඒ වගේ බන්ධනවල අවකාශමය සැකසුම නම් කරන්න. x වල බලන්න විකර්ෂණ එකක 4යි කියන්නේ චතුස්තලීයයි. y වලත් විකර්ෂණ එකක 4යි කියන්නේ චතුස්තලීයයි. ඒ දෙකට පිළිතුරු ලබා ගන්න පුළුවන් චතුස්තලීය කියලා. හරි. අපි බලමු දැන් පස්වෙනි ප්‍රශ්නේ. පහත දී ඇති අංක 1 සිට 6 කොටස් බයිකාබනේට් අයනය HCO3- මත පදනම් වේ. HCO3- හි සැකිල්ල පහත දී ඇත. බයිකාබනේට් වල සැකිල්ල දීලා තියෙනවා. ඒකෙත් පොඩි නිවැරදි කිරීමක් කරගන්න. මෙතන මේ කාබන් කියලා තියෙන කාබන් නෙවෙයි ඔක්සිජන් වෙන්න ඕන. ඔක්සිජන්, මෙතන ඔක්සිජන්, මෙතන ඔක්සිජන්, මෙතන හයිඩ්‍රජන්. මෙතන හදාගන්න ඔක්සිජන් කියලා ටියුට් එකේ. මෙතන කාබන් කියලා වැදලා තියෙනවා. හරි. ඔය විදිහට තියනවා කියලා සැකිල්ල දීලා තියෙනවා. ඊට පස්සේ අංක 1 කොටස මෙම අයනය සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය අඳින්න. එතකොට අපි මේකේ ලුයිස් ව්‍යුහය ඇඳලා තියෙනවා. අපි දන්නවා මෙහෙම මෙතන ද්විත්ව බන්ධන O එකක්. මෙයාගේ ප්‍රසර යුගල් දෙකක්. ඊට පස්සේ O- එකක්. COH. එතකොට මේ විදිහට අපිට මේකේ ලුයිස් ව්‍යුහය අඳින්න පුළුවන්. මේ දෙක මාරු කරලා නැන්දත් කමක් නැහැ. ඊට පස්සේ මෙම ආයනයේහි සංප්‍රයුක්ත ව්‍යුහය ඇඳ ඒවායේ සාපේක්ෂ ස්ථායීතාව පිළිබඳ අදහස් දක්වන්න. එතකොට මේකේ සංප්‍රයුක්ත ව්‍යුහ විදිහට අපිට මේක එකක් අඳින්න පුළුවන්. මේක ස්ථායී සංප්‍රයුක්ත ව්‍යුහයක්. මොකද මේක ස්ථායී සංප්‍රයුක්ත ව්‍යුහයක් කියලා කියන්නේ මෙයාගේ ආරෝපණයකුත් නැහැ. ආරෝපණය එක තැනක ඍණ එකක් විතරයි තියෙන්නේ. අනිත් එක ඍණ එක ඇවිල්ලා තියෙන්නේ විද්‍යුත් ඍණතාවයේ වැඩි ඔක්සිජන් පරමාණුවට. ඒ හින්දා ගැටලුවක් නැහැ. අපිට ඒක මාරු කරලා තවත් මේක ස්ථායී සංප්‍රයුක්ත ව්‍යුහයක් මෙහෙම අඳින්න පුළුවන්. මේකට තවත් සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න පුළුවන්. මෙහෙම කාබන් අරන් මෙතෙන්ට ඒක බන්ධන O. O- එක. එක සැරේවල 3ක්. මෙයාට ද්විත්ව බන්ධන O. එක සැරේවල 2ක්. මෙයාට OH. ඔය විදිහට අපිට මේකේ තවත් ස්ථායී සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න පුළුවන්. මේකත් ස්ථායී. ඊට පස්සේ මේකේ තව අහනවා මේකේ කියනවා මෙම ආයනයේ සංප්‍රයුක්ත ව්‍යුහය ඇඳ ඒවායේ සාපේක්ෂ ස්ථායීතාව පිළිබඳ අදහස් දක්වන්න. ඒතර මේ දෙක අපිට ස්ථායී විදිහට අඳින්න පුළුවන්. අපිට අස්ථායී ව්‍යුහත් අඳින්න පුළුවන් මෙතන. ඇඳලා අස්ථායී කියලා ලියන්න පුළුවන්. දැන් අස්ථායී ව්‍යුහ අඳිනකොට අපි අෂ්ටක නීතියට අනුකූලව අඳින්න ඕන ආරෝපණ වැඩිපුර දාන්න පුළුවන්. ඒ හින්දානේ අස්ථායී වෙන්නේ. එතකොට අපිට මෙහෙම නිරූපණය කරන්න පුළුවන් මේ කාබන් එකේ අපිට මෙතනයි දෙකටම O- දාන්න පුළුවන්. මෙතනත් ඍණ මෙතනත් ඍණ. ඒතර අනිත් තියෙන්නේ OH එකනේ. එතකොට OH මෙතන ඔක්සිජන්ට තියෙන ඉලෙක්ට්‍රෝන 5යි තියෙන්නේ. ඒ කියන්නේ මෙයාට ධන ආරෝපණයක් තියෙනවා. අන විද්‍යුත් ඍණතාවයේ වැඩි ඔක්සිජන් මත ධන ආරෝපණයක් එනවා. ඍණ දෙකක් ආරෝපණ බෙදීමත් වැඩි. ඒ හින්දා අපිට මේක අස්ථායී කියලා කියන්න පුළුවන්. මේක අස්ථායී කියලා කියන්න පුළුවන්.
එතකොට අපෙන් අහන්නේ ප්‍රශ්නේ මෙම ආයනයේ සංප්‍රයුක්ත ව්‍යුහයන්ද ඒවායේ සාපේක්ෂ ස්ථායීතාව පිළිබඳ අදහස් දක්වන්න. එතකොට මේක ස්ථායි, මේක ස්ථායි, මේක අස්ථායි. අපිට කියන්න පුළුවන් මේක අස්ථායි වෙන්න හේතුව විද්‍යුත් ඍණතාව වැඩි ඔක්සිජන් පරමාණුව මත ධන ආරෝපණයක් තිබීම. විද්‍යුත් ඍණතාවය වැඩි ඔක්සිජන් පරමාණුව මත ධන ආරෝපණයක් තිබීම. තව කියන්න පුළුවන් ආරෝපණ බෙදීම වැඩි වීම. ඒ විදිහට. හරි. ඒකේ තුන්වෙනි කොටස තියෙන්නේ VSEPR වාදය භාවිතා කරමින් පහත දී ඇති පරමාණු වටා හැඩ අපෝහණය කරන්න. කාබන් වටා හැඩය අපෝහණය කරන්න. අපි ස්ථායි ව්‍යුහයක් ගමු. මේක ගමු. මේකේ කාබන් වටා හැඩය VSEPR වාදය අනුව. එතකොට අපි ලියන්න ඕන මෙන්න මේ වගන්ති. කාබන් වටා ඇති මුළු ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව. ඉස්සලාම ගමු අපි ඒක. C වටා මුළු ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව. C වටා මුළු ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව අපිට පේනවා 4යි. ඒතර ගන්න පුළුවන් 4යි කියලා. ඊට පස්සේ VSEPR වාදයට අනුව අපිට ඊට පස්සේ ගන්න පුළුවන් මෙයාගේ එකසර යුගල් ගණන. මේක ගන්න පුළුවන් අපිට එකසර යුගල් ගණන. ඒකට එකසර යුගල් ගණන. අපිට පේනවා එකසර යුගල් කීයද? එකසර යුගල් නැහැ. මේ එකසර යුගල් ගන්න බිඳුවයි. එකසර යුගල් ගන්න බිඳුවයි. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මෙයාගේ සිග්මා බන්ධන ගණන. සිග්මා යුගල් ගණන. එහෙම නැත්නම් කියන්න පුළුවන් VSEPR යුගල් ගණන. දැන් කෙලින්ම ගන්න පුළුවන් සිග්මා යුගල් ගණන. දැන් සිග්මා බන්ධන ගණන. සිග්මා යුගල් ගණන. සිග්මා යුගල් තියෙන්නේ 3යි. සිග්මා යුගල් තියෙන්නේ 3යි. එකසර යුගල් බිඳුවයි සිග්මා එකසර බිඳුවයි සිග්මා බන්ධන 3යි කියන්නේ හැඩය අපි දන්නවා තලීය ත්‍රිකෝණාකාරයි. එහෙනම් හැඩය තලීය ත්‍රිකෝණාකාර. තලීය ත්‍රිකෝණාකාර. ඒකේ ඊළඟ කොටස අහන්නේ හයිඩ්‍රජන්ට සම්බන්ධ ඔක්සිජන්. හයිඩ්‍රජන්ට සම්බන්ධ ඔක්සිජන් කියන්නේ මෙයා. ඒතර මෙයාගෙත් ඔය විදිහටම අපිට පුරවන්න පුළුවන්. හයිඩ්‍රජන්ට සම්බන්ධ ඔක්සිජන් වටා සම්බන්ධ ඔක්සිජන් වටා මුළු ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 1 2 3යි 4යි. එතනත් 4යි. 1 2 3යි 4යි. ඊට පස්සේ යාග ගන්න පුළුවන් එකසර යුගල් ගණන. එකසර යුගල් තියෙනවා දෙකක් එයා. මේ ඊළඟ කොටස හදන්නේ. එකසර යුගල් 2යි. එතකොට යාගේ එකසර යුගල් 2යි. එයාගේ සිග්මා යුගල් ගණන. සිග්මා යුගල් 1යි 2යි. සිග්මා යුගලුත් 2යි. එකසර 2යි සිග්මා 2යි කියන්නේ හැඩය V shape එක. එහෙම නැත්නම් කෝණික. එහෙනම් හැඩය ගන්න පුළුවන් කෝණික එහෙම නැත්නම් V හැඩය කිව්වත් හරි. V හැඩය. එහෙනම් ඒකේ විදිහට ලබා ගන්න පුළුවන්. ඒකේ 4වෙනි කොටස අහනවා පහත දී ඇති පරමාණු වටා ඇති ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය. ඉලෙක්ට්‍රෝන යුගල් සැකසුම දෙන්න. අංක 1 කාබන්. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල සැකස්ම මොකද්ද? විකර්ෂණ එකක 1යි 2යි 3යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල සැකස්ම තලීය ත්‍රිකෝණාකාර. ඊට පස්සේ අහනවා කාගේද? හයිඩ්‍රජන්ට සම්බන්ධ ඔක්සිජන් මෙයා. මෙයාගේ බලන්න ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. මෙයාගේ විකර්ෂණ එකක කීයද? 1යි 2යි 3යි 4යි. මෙයාගේ විකර්ෂණ එකක 4ක් හින්දා මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීයයි. එහෙනම් 4වෙනි කොටසත් හරි. දැන් බලමු 5වෙනි කොටස.
පස්වෙනි කොටස. පස්වෙනි එකේ අහන්නේ පහත දී ඇති පරමාණු වල මුහුම්කරණය දක්වන්න. කාබන්ගේ තියෙන්නේ මොකද්ද? මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර නම් මුහුම්කරණය අපි දන්නවා sp2. එහෙනම් මෙයාගේ මුහුම්කරණය sp2. ඊළඟට අහනවා මුහුම්කරණය හයිඩ්‍රජන්ට සම්බන්ධ ඔක්සිජන්. එතකොට හයිඩ්‍රජන්ට සම්බන්ධ ඔක්සිජන් කියන්නේ මෙයාගේ මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අපි හොයාගත්ත චතුස්තලීයයි කියලා. එහෙනම් මුහුම්කරණය sp3. එහෙනම් මුහුම්කරණය sp3. ඒකේ අවසාන කොටස ඉහත එකෙහි අඳින ලද ලුයිස් ව්‍යුහයේහි අඩංගු පහත දී ඇති සිග්මා බන්ධන සෑදීම සඳහා සහභාගී වන පරමාණුක කාක්ෂික ඇලයිරක් මුහුම් කාක්ෂික හඳුනා ගන්න. ප්‍රෝමි ලක්ෂණ අංක 1 හයිඩ්‍රජන්ට සම්බන්ධිත කාබන් හා ඔක්සිජන් අතර. හයිඩ්‍රජන්ට සම්බන්ධිත කාබන් හා ඔක්සිජන් කියන්නේ මෙයා. ඒතර මේ දෙන්න අතර මොකද්ද මේ තියෙන බන්ධනය? ඒතර මේ කාබන්ගේ sp2 මුහුම් කාක්ෂිකයයි ඔක්සිජන්ගේ sp3 මුහුම් කාක්ෂිකයයි රේඛීය අතිච්ඡාදනයෙන් සෑදුණු සිග්මා බන්ධනය. ඒතර අපිට මේ බන්ධනය හඳුන්වන්න පුළුවන් මේ හයිඩ්‍රජන්ට සම්බන්ධ ඔක්සිජන් සහ කාබන් අතර තියෙන බන්ධනය කාබන්ගේ sp2 මුහුම් කාක්ෂිකයයි ඔක්සිජන්ගේ sp3 මුහුම් කාක්ෂිකයයි රේඛීය අතිච්ඡාදනයෙන් සෑදෙන සිග්මා බන්ධනය. ඊළඟට O හා H අතර මෙයා සහ මෙයා අතර ඔක්සිජන්ගේ sp3 මුහුම් කාක්ෂිකයයි මේ හයිඩ්‍රජන්ගේ තියෙන 1s කාක්ෂිකය. හයිඩ්‍රජන් වල අපි දන්නවා පරමාණු ක්‍රමාංක 1යි. ඒතර මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවාම 1s1 කියලා ගන්න වෙන්නේ. ඒතර ඔය ඉලෙක්ට්‍රෝනනේ තියෙන්නේ. ඒතර එයා තමයි මේ බන්ධනය වෙන්නේ. මේ ඔක්සිජන්ගේ sp3 මුහුම් කාක්ෂිකය හා හයිඩ්‍රජන්ගේ 1s කාක්ෂිකය රේඛීය අතිච්ඡාදනයෙන් සෑදෙන සිග්මා බන්ධනය. එන එක ලබා ගන්න පුළුවන්. ඒකේ දෙවැනි ප්‍රශ්නය අංක 2 පහත දී ඇති වගුව මැග්නීසියම් කාබන් ඩයොක්සයිඩ් SiO2 NaCl සහ MgO යන ද්‍රව්‍ය පහෙහි ද්‍රවාංකවල ආසන්න අගයන් සහ විද්‍යුත් සන්නායකතා වරහන් ඇතුලේ විශිෂ්ටයි හොඳයි දුර්වලයි ඉතා දුර්වලයි හෝ නැත යන සාපේක්ෂ පදවලින් කියලා වරහන් ඇතුලේ දීලා තියෙනවා. දක්වයි ද්‍රව්‍ය ලෙස නම් කර ඇති තීරුවෙහි උචිත ද්‍රව්‍යයේ සූත්‍රය ලිවීමෙන් වගුව සම්පූර්ණ කරන්න. ඒ කියන්නේ අපිට විස්තරයක් දීලා තියෙනවා. ඔය කියන පස් දෙනා තෝරගන්න තියෙනවා. එතකොට මේ තෝරගන්න තියෙන්නේ මැග්නීසියම්, අනිත් එක්කෙනා කාබන් ඩයොක්සයිඩ්, අනිත් එක්කෙනා SiO2, අනිත් එක්කෙනා NaCl, අනිත් එක්කෙනා MgCl2, MgO, අනිත් එක්කෙනා MgO. එතකොට දීලා අපිට සම්පූර්ණ විස්තරයක් දෙනවා. අංක 1 2 3 4 5. දැන් බලන්න පළවෙනි එකට අදාළව ද්‍රව්‍ය දෙන්නේ නැහැ. ඒක තමයි අපි හොයාගන්න ඕන. කියන විස්තරය බලන්න. ද්‍රවාංකය 3200යි. මෙතන තියෙන ද්‍රවාංක වලින් වැඩිම. ඒතර වැඩිම ද්‍රවාංකයේ තියෙනකොට අපිට සැකයක් එනවා මේක SiO2ද නැත්නම් අයනික ලක්ෂණ වැඩිම MgOද කියලා. ඊට පස්සේ කියනවා මෙයා විද්‍යුත් සන්නායකතාව දුර්වලයිලු. විදීන ද්‍රව අවස්ථාවේ විද්‍යුත් සන්නායකතාව හොඳයිලු. ඝන අවස්ථාවේ විද්‍යුත් සන්නායකතාව දුර්වලයි. විලීන. එහෙම නැත්නම් ද්‍රව අවස්ථාවේ විද්‍යුත් සන්නායකතාව හොඳයි. එයාම රත් කරලා ද්‍රව කරාම නේ විලීන කියන්නේ. එතකොට ජලීය අවස්ථාවේ විද්‍යුත් සන්නායකතාව හොඳයි. ද්‍රව අවස්ථාවේ විද්‍යුත් සන්නායකතාව හොඳයි. විලීන අවස්ථාවෙත් හොඳයි. එතකොට විද්‍යුත් සන්නායකතාව හොයන හොඳ නම් ඒක SiO2 වෙන්න බෑ. එහෙනම් අයනික ලක්ෂණ වැඩිම කෙනා වෙන්න ඕන ද්‍රවාංකයේ වැඩිම හින්දා. එහෙනම් අපිට ඒක සලකන්න පුළුවන් MgO කියලා. MgO කියලා සලකන්න පුළුවන්. ඊළඟට බලන්න මෙතන කැටායනයේ ධන දෙක ආරෝපණය තියෙනවා. ඒකට කැටායනයේ ධන දෙක ආරෝපණය කුඩා එකක්. අපි දන්නවා ද්‍රවණශීලතාව වැඩි. මෙයාගේ අනායනයේ තෝ දෙක රින. එතකොට අපි දන්නවා අනායනයේ අරයක් වැඩි ආරෝපණයක් වැඩි නම් ද්‍රවණශීලතාව වැඩි.
හරි ඊට පස්සේ 1100යි කියන එක්කෙනාගේ දෙවෙනි එක්කෙනාගේ ඝන අවස්ථාවේ විද්‍යුත් සන්නායකතාව දුර්වලයි. විලීන ද්‍රව අවස්ථාවේ විද්‍යුත් සන්නායකතාව හොඳයි. එහෙනම් මීට වඩා අයනික ලක්ෂණ අඩු කෙනා කියලා ගන්න පුළුවන්. MgO වලට වඩා අයනික ලක්ෂණ අඩු සෝඩියම් ක්ලෝරයිඩ් අපිට සලකන්න පුළුවන්. ඊළඟ එක ද්‍රවාංකය 920යි. ඝන අවස්ථාවේ විද්‍යුත් සන්නායකතාව විශිෂ්ටයි. විලීන ද්‍රව අවස්ථාවේ විද්‍යුත් සන්නායකතාව විශිෂ්ටයි. එහෙනම් ලෝහමය ලක්ෂණ තියෙන කෙනෙක් වෙන්න ඕන. මෙතන තියෙන ලෝහමය ලක්ෂණ තියෙන එකම කෙනා මැග්නීසියම්. ඊළඟ එක ද්‍රවාංකය 200යි අඩුම කෙනා. එහෙනම් මෙතන තියෙන දුර්වලම කෙනා කවුද? CO2. ඊට පස්සේ ඝන අවස්ථාවේ විද්‍යුත් සන්නායකතාව ඉතා දුර්වලයි. නැත්තම් නැත කියලා කියන්නත් පුළුවන්ලු. විලීන ද්‍රව අවස්ථාවේ විද්‍යුත් සන්නායකතාවත් ඉතාම දුර්වලයි. නැත කියන්න පුළුවන්. එහෙනම් ඒකට අපිට ගන්න පුළුවන් CO2. CO2. ඊළඟ කෙනා 1900යි වැඩි ද්‍රවාංකයක් තියෙනවා. ඝන අවස්ථාවේ විද්‍යුත් සන්නායකතාව ඉතා දුර්වලයි නැත. විලීන ද්‍රව අවස්ථාවේ විද්‍යුත් සන්නායකතාව ඉතා. එහෙනම් සාසංයෝජ යෝධ දැලිසක් තියෙන අයනික ලක්ෂණ නැති SiO2 ගන්න පුළුවන්. SiO2. එහෙනම් ඒ විදිහට අපිට ඒකට පිළිතුර තෝරා ගන්න පුළුවන්.